සුබ දවසක් හැමෝටම. අද අපි කියලා දෙන්න යන්නේ can, could, may, might කියන වචන කොහොමද පාවිච්චි කරන්න කියලා. ඒතර ඔයගොල්ලන් දන්නවා can, could, may, might කියලා කියන්නේ auxiliaries, ඒ කියන්නේ auxiliary verbs. ඒ කියන්නේ තනියම මේ වචන අපිට තියන්න විදියක් නැහැ. ඒවට අපි to සමග යෙදෙන ක්‍රියාවක් යදන්න ඕනේ. ඒ කියන්නේ බේස් ෆෝම් එකක් යෙදෙන්න ඕනේ. can play, can go, මෙන්න මේ වගේ can කියන වචනෙත් එක්ක අපි එකතු කරන්න වෙන බේස් ෆෝම් එකක්. එහෙම නැතුව අපිට වාක්‍යයේ තේරුම ගන්න අමාරුයි. ඒ වගේම තමයි අපි බලුවොතින් මේ කියන වචනේ මේ කියන වචනෙත් එක්කත් එහෙමම තමයි අපි ඒකටත් බේස් ෆෝම් එක යොදන්න වෙනවා. අපි හිතමු උදාහරණයක් මට සෙල්ලම් කරන්න පුළුවන්. I can play. I can play. ඒ වගේ මං කියනවා මෙහෙම. ඒගොල්ලෝ එන්න පුළුවන් කියන වචනේ. එන්න පුළුවන් කියන වාක්‍යය හිතුවොතින් they may come. අපි එතකොට එතෙන්දී වචන දෙකක් යෙදුවා can may කියන වචන දෙක. බලමු මේ වචන දෙක යොදන මේ වෙනස මොකක්ද කියලා. එතකොට can, could, may, might කියන පද අපි යොදනකොට ඒක වචන බහුවචන කියලා වෙනසක් නැහැ. මේ දෙකේදීම අපි can, could, may, might තමයි යොදන්නේ. එතකොට වාක්‍ය නිර්මාණය කරන්න පහසු වෙනවා ඒකත් ඕගොල්ලන්ට. ඊළඟට අපි can, could, may, might කියන වචන වලින් අපි ඉස්සෙල්ලා බලමු කළ හැකි දෙයක් ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ යම්කිසි දෙයක් මට කරන්න පුළුවන් කියන අදහස එනකොට අපි එතෙන්දී යොදන්නේ can, could කියන වචන. ඉතින් මම මෙතෙන්දී ඔයගොල්ලන්ට මතක් කරනවා can කියන වචනේ present tense වලටත් could කියන වචනේ past tense වලටත් තමයි අපි යොදාගන්නේ. උදාහරණයක් විදිහට මට අපි හිතුවේ මේ විදිහට ඔහුට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. He can speak English. He can speak English. මේක මම past tense එකට හැරුවොතින් ඔහුට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙලා හිටියා කියලා අදහස තියෙනවා නම් අපි කියනවා he could speak English. මේකම අපිට පුළුවන් නැවත වෙනත් ආකාරයකින් ලියන්න. පුතේ can කියන වචනේ වෙනුවට අපිට පුළුවන් යොදා ගන්න able කියන වචනය. able කියන වචනේ අපිට තනියම තියන්න බෑ. ඉදිරියට be verb එකක් යොදන්න ඕනේ. ඒ කියන්නේ subject එක ඒක වචන නම් අපි එතෙන්දී යොදනවා he is able. able කියන වචනෙත් එක්කත් අපි ක්‍රියාවක් සම්බන්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතුවොත් he can speak කියන එක අපි පරිවර්තනය කරොත් able දාලා he is able. able එකත් එක්ක to plus base form එකක් එන්න ඕනේ. ඒ කිව්වේ he is able to speak. පැහැදිලි? He can speak English well. He is able to speak English. මෙන්න මේ විදිහට තමයි can කියන වචනෙට able can වෙනුවට අපි able යොදාගන්නේ. ඊළඟට අපි බලමු උදාහරණයක් past tense එක. past tense එකේදී මම කිව්වා can එකේ could යොදන්නේ. එහෙනම් මේක බලමු අපි. He could speak English. මොකද්ද මේ කිව්වේ? ඒ දවස්වල යාට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ව තිබුණා. පුළුවන් වෙලා හිටියා කියන අදහස. මේක අපි අනිත් විදිහට හදමු able යොදලා කොහොමද ලියන්නේ? He was able to speak. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙනවා be verb එකට is වෙනුවට was දැම්මා able එකත් එක්ක to plus base form එක. පැහැදිලිද? හරි. එහෙනම් අපි ඊළඟට බලමු අනාගතයේදී මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වේවි කියලා අදහසක් තිබුණොතින් can, could යොදන්න විදියක් නැහැ. ඔයගොල්ලන් දන්නෝ can, could වෙනුවට අපි යොදා ගන්න වෙන්නේ will කියන වචනය එක්ක will be කියන අදහසෙන් අපිට කියවෙන්නේ අනාගතයේ හඟවනව පමණයි. එතනදී අපිට යොදා ගන්න බෑ can, could. එහෙනම් අපි යොදා ගමු එතෙන්ට able කියන වචනේ. මෙන්න මෙහිම බලමු අපි මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වේවි කියන හිතමුකෝ අනාගතයේදී I will be able to speak English in the future. I will be able to speak English in the future. ඔයගලන්ට පැහැදිලි will be සමග able ඒ වගේම to plus speak. පැහැදිලිද? I will be able to speak. එහෙනම් present tense, past tense, future tense වලදී කොහොමද මේ පුළුවන් කියන අදහස ප්‍රකාශ කරන්න කියලා තමයි මම දැන් කිව්වේ. can, could කියන පදවල නැතැන අර්ථය බැලුවොතින් අපි කොහොමද can වලට not එකතු කරාම කෙටියෙන් කියනවා අපි can't කියලා. ඊළඟට able කියන එකට කොහොමද not able වෙනෝ. not able කියන අදහස එනෝ තවත් වචනයක් විදියට unable කියලා. අපි බලමු කොහොමද වාක්‍යයක් හදලා. He can't speak English. He cannot කියන එක තමයි he can't speak English. He is not able to speak English. He is unable to speak English.
බලන්න එක්සැම්පල් එක හොඳින්. එතකොට ඔයගලන්ට තේරෙනවා කොහොමද නෙගටිව් වලට හැරෙව්වේ කියලා. ඊළඟට මතක තියාගන්න ඕනේ can could කියන ප්‍රශ්න වලට අපි හරවනකොට can could යොදාගෙන can could කොටස අපි උක්තයට ඉදිරියට ගන්නවා. බලමු උදාහරණයක්. එයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද කිව්වොත් can he speak English? ලේසි. ඒක අමාරුවක් නෑ. ඊළඟට නැතයි යන අර්ථي අපි නැත යන අර්ථයේ තියෙනකොට නැත යන අර්ථයේ ප්‍රශ්නයක් වෙනකොට can't කියන එක ඉදිරියට ගන්න ඕන. can't he speak English? එහෙම නැත්නම් can he not speak English? හරි. ඒ කොටස දැන් හරි. දැන් දෙවෙනි කොටස බලමු. අපි can යොදාගෙන පළවෙනි එක කිව්වා යමක් කරන්න පුළුවන් කියන අදහස කළ හැකි දෙයක්. දෙවෙනි එක තමයි විය හැකි දෙයක්. බලන්න පුතේ වෙනස විය හැකි දෙයක් අපිට කියන්න අවශ්‍ය වුණායින් පස්සේදිත් අපි යොදාගන්නේ can could. ඒ වගේම යොදා ගන්නවා may might කියන වචන දෙක. ඒතර අලුතෙන් ආපු වචන දෙක may might. හොඳට දැනගන්න, ඉගෙන ගන්න. එතකොට අපි අඩමාන විදියට යම්කිසි දෙයක් හරියට ෂුවර් නැතුව කියන වෙලාවකදී අපි යොදා ගන්නවා may might කියන වචන දෙක. can could යන වචන දෙකේ අපි can කියන එක යොදාගත්තේ ඉස්සර වෙලා present tense එකට could කියන එක යොදාගත්තේ past tense එකට. මෙතනදී හිම past tense එකක් කතාවක් නැහැ. මෙතනදී can could එක අපි යොදාගන්නේ විය හැකි දෙයක් දැක්වීමේදී. බලමු උදාහරණයක් කොහොමද කියලා. එයා තාම ඇවිල්ලා නැහැ කියලා අපි හිතමුකෝ. දැන් එන්න පුළුවන් කියලා මං කියනවා. දැන් එන්න පුළුවන්. අන්න ඒක විය හැකි දෙයක්. ඒ කියන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් වගේ අඩමාන ක්‍රියාවක්. බලන්න මේ වාක්‍යය. He has not come yet. එයා තාම ඇවිල්ලා නැහැ. He could come now. අන්න එතනදී අපි අඩමාන ස්වරූපයෙන් කියනකොට can කියන වචනේ නෙවෙයි යොදාගන්නේ could කියන වචනය. මතක තියාගන්න. can නෙමෙයි යොද. can නම් පුළුවන් කියන අදහස. can වෙනුවට අපි යොදාගන්නේ could. හැබැයි එතන අතීත කාලය නෙමෙයි. He may come now. He might come now. He may කියලා කිව්වේ අඩමානීය දක්වීමේදී අපි මේ කියන වචනේ යොදා ගන්නවා. එතන may might කියන දෙකේ වෙනස මෙතනදී ඉගෙන ගන්න. මේ කියන වචනටත් වඩා අඩමාන ගතිය වැඩි might කියන වචනේදී. එහෙනම් මේ තුනින්ම අපි මේ වාක්‍ය තුනින්ම පැහැදිලි වෙන්නේ එන්න පුළුවන් කියන අදහස. He could come, he may come, he might come. පැහැදිලිද? right. එහෙනම් අපි උදාහරණයක් බලමු. තාත්තා හෙට කොළඹ යන්න පුළුවන්. යන්න පුළුවන් හැබැයි සමහරලට නොයන්නත් පුළුවන් කියන අදහස. තාත්තා එහෙම නැත්නම් father could go Colombo tomorrow. Father may go Colombo tomorrow. Father might go Colombo tomorrow. බලන්න යන්න ඒ කියන්නේ කොළඹ යන්න පුළුවන්. ඒක සැකයි. සැකෙන් වගේ තමයි කියන්නේ. තව එකක් අපි බලමු තව උදාහරණයක්. කමල් සරත්ගේ මල්ලි වෙන්න පුළුවන්. කමල් සරත්ගේ මල්ලි වෙන්න පුළුවන්. අන්න එතනදිත් බලන්න වෙන්න පුළුවන් සමහරට ඒක නොවෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ අදහස්වලදී අපි බලමු මේ වාක්‍යය කමල් සරත්ගේ මල්ලි වෙන්න පුළුවන්. එතකොට එතනදී වෙනත් ක්‍රියාපදයක් නැහැ. යනවා එනවා වගේ ක්‍රියාපදයක් නැහැ. එහෙනම් could may might කියන වචනෙත් එක්ක යෙදෙන්න ඕනේ එතෙන්දි ක්‍රියාපදය වෙනුවට be verb එකක්. be verb එක. ඒ කියන්නේ be verb ඉස්සෙල්ලා වර්ස් වල බේස් ෆෝම් එක තමයි යොදන්න ඕනේ. could may might එක යොදන්න ඕන අපි හැමතිස්සෙම බේස් ෆෝම් එක. එහෙනම් ඉස්සෙල්ලා වර්ස් වල බේස් ෆෝම් එක මෙතන මතක තියාගන්න be කියන වචනය. එහෙනම් කොහොමද ලියන්නේ? Kamal could be Sarat's brother. Apostrophe S. Right? Kamal may be Sarat's brother. Kamal might be Sarat's brother. එතකොට ඔයගොල්ලන්ට පේනවා කරන්න පුළුවන් එහෙම නැත්නම් වෙන්න පුළුවන් කියන අදහස තමයි මේ could may might වලින් දැක්වෙන්නේ. ඒ වගේම මෙතෙන්දි මතක තියාගන්න ඕන මේ කියන වචනේ මේක මෙතෙන්දි කියන්නේ මම මේ වෙලාවේ කියලා දෙන ඔයගොල්ලන්ට මේ කියන වචනේ past tense එක හැටියට අපි වෙනත් වෙලාවලදී යොදා ගන්නවා might කියන එක. හැබැයි මෙතනදි කියලා දෙන්නේ මම මේ කියන වචනයට වඩා අඩමානේ කියන්නේ අඩමාන ගතිය වැඩි might කියන එකේ. මෙතනදි අනේක මතක තියාගන්න ඕනේ. ඊළඟට මතක තියාගන්න ඕනේ පුතේ අනිත් දෙක කරුණ තමයි මේ වාක්‍ය අපි නොවේ කියන අදහස. ඒ කියන්නේ නැත යන අර්ථයට පෙරලීමේදී අපි මේ might විතරයි භාවිතා කරන්නේ. could කියන වචනේ භාවිතා කරන්නේ මතක තියාගන්න. ඒක මෙන්න මෙහෙම. තාත්තා හෙට කොළඹ නොයන්න පුළුවන්. නොයන්න පුළුවන්. එතකොට නෙගටිව් එකක්. නෙගටිව් වෙලාවේදී could යොදන්නේ. හැමතිස්සෙම යොදන්නේ මේ might.
ඒ කිව්වේ father may not go Colombo. Father may not go Colombo. Father might not go Colombo. එනම් මතක තියාගන්න could කියන එක නෙගටිව් වලදී යොදන්නේ නැහැ. පැහැදිලිද? right. ඊළඟට ප්‍රශ්නාර්ථයක් අපි සාදනකොට ප්‍රශ්න සාදනකොට එතනදී අඩමාන ගතියෙන් කියන ස්වරූපයේ වාක්‍ය වල ප්‍රශ්න සාදනකොට මේ might යොදන්නේ නැහැ. එතනදී යොදන්නේ could. ඔන්න බලන්න පටලව ගන්න එපා. එතනදී යොදන්නේ අපි could කියන වචනය. තමයි ප්‍රශ්න වලට භාවිතා කරන්නේ. අපි බලමු දැන් උදාහරණයක්. තාත්තා හෙට කොළඹ යන්නද ඉන්නේ කියලා අහනවා. සැකින් අහන්නේ. ඒතර කොහොමද දාන්නේ අපි? එතනදී අපි යොදාගන්නේ මේ might කියන වචනේ නෙවෙයි could කියන වචනය. කොහොමද එතකොට යොදාගන්නේ? could father go Colombo? could father go Colombo? right. මං හිතනවා දැන් ඒ කොටස පැහැදිලි වෙන්නේ නැති. දැන් තුන්වෙනි අවස්ථාව තමයි can could මේ යොදා ගන්න අවසර ඉල්ලන වෙලාවකදී. අපි යම්කිසි දෙයකට අවසරයක් ඉල්ලන වෙලාවකදී කොහොමද යොදන්නේ? can could දෙකම භාවිතා කරනවා. ඒ වගේම මේ might කියන වචන දෙකින් මේ කියන වචනය පමණයි භාවිතා කරන්නේ. අවසර ඉල්ලන වෙලාවේදී. බලන්න දැන් මට අද වේලාසනින් ගෙදර යන්න පුළුවන්ද කියලා අහන්න ඕනේ. පුළුවන්ද? අවසර ඉල්ලීමක්. කාගෙන් හරි අහනවා අපි ටීචර්ගෙන් අහනවා. මට අද වේලාසනින් ගෙදර යන්න පුළුවන්ද කියලා. ඒතර අවසර දෙනවද කියලා. මං කිව්වා දැන් can could මේ තමයි යොදාගන්නේ. ඒතර ප්‍රශ්නයක්. ඉතින්දී අපි can ගන්න ඕනේ මුලට could මුලට ගන්න ඕනේ මේ. Can I go home early today? and could I go home early today? May I go home early today? පැහැදිලි. ඊළඟට අපි එතෙන්දී උත්තරය yes no කියලා අපිට යොදන්න පුළුවන්. අවසර දෙනව නම් කොහොමද කියන්නේ? yes you can. yes you could. yes අන්න ඒ වගේ උත්තර යොදන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් යෙදෙන වෙලාවල් වලදී කොහොමද උත්තර දෙන්නේ කියලා දැන් ඔයගොල්ලන්ට තේරෙනවා. ඒ වගේම අපිට පුළුවන් ලියන්න සමහර වෙලාවට සුබ පැතුමක් යෙදෙන වෙලාවලදී අපිට යොදන්න පුළුවන් මේ කියන වචනය. අපි සාමාන්‍ය මෙහෙම හිතමුකෝ සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා අපි නිතරම කියනවනේ. කොහොමද කියන්නේ? May all beings be happy. May all beings be happy. එතෙන්දී මේ කියන වචනය අපි ඉදිරියට අරගත්තා සුබපතන වෙලාවල් වලදී. ඊළඟට අන්තිම කොටස තමයි මම කියලා දෙන්නේ යම්කිසි ආධාරයක් අපි ඉල්ලන වෙලාවල් වලදී යොදාගන්නේ can could කියන වචන දෙක. අපි බලමු උදාහරණයක්. මාව ගෙදර ගිහින් ඇරලන්න පුළුවන්ද? අන උදව්වක් ඉල්ලන්නේ එතෙන්දී. අන්න ඒ වගේ වෙලාවට අපි යොදාගන්නේ can could. එක්ක can එහෙම නැත්නම් could. Can you take me home? Could you take me home? හරි. එහෙනම් පුතේ දුවේ ඕගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති can could may might කියන වචන කොහොමද නිවැරදිව භාවිතා කරන්න කියලා. අපේ O level paper එකට ඉතාම වැදගත් වෙන කොටසක් තමයි. ඒ වගේම ඔයගොල්ලන්ගේ writing, ඒ කියන්නේ essay writing, letter writing මේ හැම වෙලාවෙදිම මේ වචන 4 අපිට අවශ්‍ය වෙනවා. එහෙනම් පළවෙනි සැරේ සමහර වෙලාවට ඔයගොල්ලන්ට අපැහැදිලි වෙන්න පුළුවන්. නැවත මේ පාඩම හොඳින් බලලා තේරුම් ගන්න.